දෙලොව සතුට වෙන බව. අපි දන්නවා අපිට දැන් සතුට වෙන්න බැයි නම් ආය අවස්ථාවක් එන්නේ සතුට වෙන්න. නේද? අපේ ජීවිතය මොහොතක් පාසා මේ ගෙවි යෑමක් තමයි සිදු වෙන්නේ. දැන් අපි තප්පර කියලා ගත්තොත් එහෙම තප්පර විනාඩි වෙන්නේ නේ. තප්පරය කියන්නේ ජීවිතය. මේ ජීවිතය තමයි මේ ගත වෙන්නේ. නමුත් අපිට දවසක් ගියහම තමයි තේරෙන්නේ ගෙවුණා වගේ කිය. ඒ නිසා මේ හැම තත්පරයක් ගානෙම විනාඩියක් ගානෙම ගත වෙන අපේ ජීවිතය. ඉතින් මම මේ අවස්ථාවේ සතුටු නොවුණා. අනාගතයේ සතුටුකුත් නැහැ. ඒ නිසා ඒ කියන්නේ ඊළඟ භවයේ සතුටුකුත් නැහැ. ඒ නිසා බුදුරජාණන් වහන්සේ මේ සතුට කියන වචනය දේශනා කරන තව ආකාරයෙන් පින කියන. පිනට තමයි මේ සතුට කියන කාරණා බුදුරජාණන් වහන්සේ පැහැදිලි කරන්නේ. පින් කරපු කෙනෙකුට විතර ඇත්තටම සතුට වෙන්න පුළුවන්. මේ කාලේ කොරෝනා කාලේ වෙනවන්නේ. කොරෝනා කාලේ මිනිස්සු අපි දන්නවා මහා ලොකු මිනිස්සු හිටපු අය කොච්චර හැංගිලා හිටියද? පහේට. මොකද පින් කරපු ගායට ඇත්තටම හිතේ සත්‍යක්‍රියාවක් කරන්න අපි දන්නවා ඒ දවස්වල අපි දාන ජාතක කතාවල අපිට කියලා දෙනවා සත්‍යක්‍රියාවන් කරපු ආකාරය. කෙලේ ගිනි ගන්නකොට නේ දහම්පද ඊට පස්සේ තමන්ගේ කෝඩුව ගිනි ගන්න ලැහැත් වෙනකොට ඒ වට කුරුල්ල සත්‍යක්‍රියාවක් කරනවා. මොකද ඒ සත්‍යක්‍රියාව කරලා ගෑවුගේ නැවතුණා කියලා කියනවා. නමුත් මේවා ගැන අපි හිතන මේවා ගැන කතා කරලා පස්සේ මේවා ගැන කිව්වහම ඒවා විහිළුව බොරු කොහොමද එහෙම කිව්වේ? ඒ වගේම සාමාන්‍යයෙන් එහෙම තමයි වර්තමාන සමාජය තුළ කිසි කතා කරන්නේ. මුහුද කොට ගලට ඔය මොන මුහුද කොට ගෙන්නද? ඔය කාමන්තිරස බොරුවක් ඉතිහාසයේ බොරු. කොහොමද කිව්වේ? දැන් බුදුරජාණන් හතර සූත්‍ර දේශනා කරා දුර්භීක්ෂයක් ඇවිල්ලා මාස 3ක් කියලා විශාල මානවා. ඒවා ඕවා ගැන අපිට සාසන ඉතිහාසය තුළ කියලා දීලා තිබුණා. ඒ වගේම තමයි ලංකාවේ අවුරුදු 11ක් කොරෝනා යුගයේ එම්දිසාය නියගේ අපේ ජීවිත කාල තුළදී අපි එවැනි අත්දැකීම් වලට මුහුණ දීලා නැහැ. දෙවෙනි යෝග යුද්ධෙත් අපි නැහැ. සමහර ඉඳලා මැරෙන්න ඇති නේද? අපිට තවර මතක නැහැ. ඒ වගේම කලාතුරකින් මෙතන ඉන්න කෙනෙකුට ලංකාවේ ඇතිවෙච්ච බීසනාරයේ යම් අත්දැකීම් තියෙන්නට ඇති. එහෙම ඇර වර්තමානයේ කාටවත් මතක හිටින අත්දැකීමක් මෙවැනි ජීවිත බයක් තිබිච්ච ලෝකයක් අවස්ථාවක් ලැබෙලා නැති වෙයි. ඉතින් මේ හැම දෙයක්ම අතීතයක් නෙමෙයි හැමදාම වෙමින් පවතින දේවල්. අපි ඒවා අතීතය කියලා හිතාගෙන ඉන්න නමුත් මේවා වෙමින් පවතිනවා. ඒ නිසා පින තියෙන කෙනාට මේ වගේ ගැළවීමේ වැළකීමේ අවස්ථාවක් තිබෙනවා. ඒවා හැදුනොත් ඒ මනුස්සයාට හිත සතුටින් ඉන්න පුළුවන් දවස් 14ක් කරගත්තොත් වෙනවා. මේ 14ක් 21ක් කරා. අවුගරු මනුස්සයා ඉඳන් කොච්චර දේවල් මතක් වේද ඒ දවස් 21 ඇතුළේ. හැදුනා. ඒක තමයි ස්වභාවය. මිනිවර මිනිසුන්ට කුඩු වරාගම කරු මිනිසුන්ට හොරකංකා මංකොල්ල ගාව මිනිසුන්ට නේ කොයිතරම් දේවල් ඒවා මේ මතක් වෙන්නේ නැහැ. මොකද දවස් 21 තුල කිසිම කෙනෙකුට ඒ කාමරයට යන්න බෑ. මිනිස් පුරුටක් නෑ ඉන්න වෛද්‍යවරයා පුළුවන් තරම් වහගෙන ඇතුළට යන්න. පේන්නේ මොකක්වත් පේන්නේ දවස් 21. ඒ නිසා කොරියාව තුල ලෝකෙ දැන් වර්තමානයේ කොරෝනා හැදෙන මිනිස්සු සෑහෙන ප්‍රමාණයක් සූසයිඩ් වෙනවා. තමන්ගේ ජීවිතය විනාශ කරගන්න. මොකද මේ එයා ජීවිතේ සතුට කියන එක අනාගතයට වාර දී කෙනෙක් නිසා. වර්තමානයේ වාර දුන කෙනෙක් නෙවෙයි. එයා සතුට කියන එක පින කියන එක ජීවිතේ විඳින්න හිටියා නම් විඳින්න උත්සාහ කළා නම් ඕනම අවස්ථාවකදී එයාට ඒවා පිළිහෙලට පවතිනවා. ඒ නිසා එන්න මේ පින කියන දේ තුල ඔය හැමදෙනාටම අද හොඳ රැස් කන්නාස දිව ශරීර හැමදේම තිබෙනවා. ඒ වගේම ලෝකේ කොච්චර මිනිස්සු ඉන්නවද කන තිබ්බට ඇහෙන්නේ නැහැ, කට තිබ්බට කන්න බෑ, කොන්ද තිබ්බට කෙලින් කරගන්න කකුල් තිබ්බට ඇවිදින්න බෑ. කොච්චර මිනිස්සු ඉන්නවද? මේ මිනිස්සු අතර අපි මෙහෙම ඉපදින්නත් මෙහෙම ජීවත් වෙන්න හේතු සාධක තියෙනවා. හේතු සාධක තියෙනවා. ඉතින් හේතු සාධක බුදුරණන් වහන්සේ පැහැදිලි කරන්නේ කර්මය සහ කර්මඵලය. මම කරපු දේවල්
තමයි ඒවා විසඳෙන්නේ. දැන් මම කරපු දේ ඔයා මේ දුක් විඳිනවා නම් එහෙම ඒක හරි අසාධාරණයි. මේ ලෝකයේ ස්වභාව ධර්ම කියලා අසාධාරණ දෙයක් නෙමෙයි. ස්වභාව ධර්ම කියලා කියන්නේ සමතුලිත දෙයක්. හැමෝටම පොදුවේ බලපාන දෙයක්. එහෙනම් ඇමරිකාව බේරලා අනිත් රටවල දෙන්න තිබ්බා නේ. ස්වභාව ධර්ම අසාධාරණ කොරෝනාව ඇමරිකාව බේරලා අනිත් රටවල දෙන්න තිබ්බා. ඒ නිසා මේක බලනවා තවත් ආකාරයෙන් පැහැදිලි කරනවා පටිච්චසමුපාද ක්‍රියාවලිය. අපි හැම දෙනාම එකට එක්කෙනෙක් බැඳිලා ඉන්නේ. මට ප්‍රශ්නයක් ඇති වුණොත් ඒ ප්‍රශ්නේ ඔයාටත් බලපාන. චීනෙට මේ ප්‍රශ්නේ ඇති වුණාට චීනෙට විතර බලපෑම ප්‍රශ්නයක් නෙමෙයි. ලෝකෙට බලපාන වෙනවා. 8245කට. ඒ විතරක් නෙමෙයි අපේ හැමදෙනාගේ ජීවිතවලට උඩ යටිකුරු වෙලා තිබෙන්නේ සංස්කෘතිය මේ කොරෝනාවෙන් පස්සේ එන යුගයේ වෙනම යුගයක් බවට අපේ ශිෂ්ටාචාරය වෙනස් වෙන යුගයක් බවට පත් වෙනවා. මේ කොරෝනාව අවම අවුරුදු 3ක්වත් මේකේ ගත වෙනවා. ඔය උනේ ඉම්බ්‍රිසා වගේ දිගට හැදෙන්න ගන්නවා. බෙහෙතක් ආවත් බෙහෙතක් ඇවිල්ලා මේක මිනිසුන්ට එන්නත් කරන්න යන කාලයක් යනවා. ඒ විතරක් නෙමෙයි මේක හැදුනට පස්සේ අතුරු ආබාධ ගන්නවා 80%ක 20%ක පෙනහළු ආබාධ වලට ලක් වෙනවා. ඉතින් ඒ නිසා මෙවැනි දේවල් අපි බිය වෙන්නට බිය ගන්නට කරුණු කාරණා පැහැදිලි කරනවා නේ. මේව අවබෝධ කරගෙන මේ මාස 4-5 ඔයතරම් කොරෝනා හැමතැනම කොරෝනා ගියද්දි අපි මේව වැළකීලා ඉන්නේ හේතු තිබෙනවා. අපිට නොහැදී ඉන්න හේතු තිබෙනවා. ඒ නිසා අපි හැමදෙනාම ආරක්ෂා වෙන්න හේතු තියෙනවා. ඒ නිසා මේ වෙලාවේ මේ ලෝකේ මේ අපිට පැහැදිලි කරන්නේ කිසිම සතෙකුට කිසිම හත් කොට්ටාසයකට මැස්සෙකුටවත් කොරෝනාව නොහැදී. මේ මිනිස්සුන්ට පමණක් මේ කොරෝනාව හැදිලා මේ තුලින් කියලා දෙන්නේ අපේ ජීවිත නැවත හැරලා බලන්න. ඔය මිනිසා තමයි තණ්හාව ඉපරීමට යන සත්‍යය ලෝකේ. අරකේ කණ්ඩ දැම්මොත් එම තනකොළ කොටට ඌ කාගෙන අනිත් එකට එන කාගෙන දිගටම යන්නේ නැහැ. උකට බඩේකට පස්සේ ඌ නවතිනවා. ආ මිනිසා එහෙම නෙමෙයි. ඩොලර් ටිකක් ඇතුළත් ඒ කුඹුරේ ඕක ඔක්කොම ඇහිදලා තමයි තමන් සතුටු ඒත් මදි. නේ? ඒක තමයි ස්වභාවය මිනිස්සුන්ගේ. ඒ නිසා මේක තමයි ඔකට අපි හැමෝටම වෙලා තියෙන්නේ නේද? ලංකාවේදී අපි 20000ක් කරගෙන ජීවත් වෙච්ච අය ලක්ෂ 2-3 හම්බුනම මදිලා තියෙනවා දැන්. ඒකේ බලනකොට අපි විවිධ හේතු ගැන කතා කරනවා. නමුත් ප්‍රශ්න වෙලා තියෙන්නේ තමන්ගේ හිතේ ප්‍රශ්නයක් තියෙනවා. අවුරුදු 20ක් 15ක් 20ක් මම 20000 ජීවත් වුණානේ. නේ? ඉතින් ඒ නිසා මේවා ගැන ඒ කියන්නේ අපේ අර කියන අසීමිත ජීවිතයේ තණ්හාව කියන එක ඒක මේ අරයට මෙයාට කියලා නෑ හැමෝම එහෙම තමයි. තණ්හාව නිසා තමයි අපි මේ ලෝකේ නැවත හට ගැනීම සිදු වෙන්නේ. දැන් වහන්සේ දේශනා කරන්නේ මේ තණ්හාව තමයි අපේ ආසාව ඇලීම තමයි අපේ ජීවිතේ නැවත වතාවක්. නමුත් මේ දාන දීම තුලින් ඔගට්ටිය අද පුහුණු කරන්නේ මේ ඇලීම කියන දේ දුරු කරන්නට උත්සාහයක් දරන අවස්ථාව. මොකද අපි දන්නවා අපි ළඟ තිබෙන දේවල් යම්කිසි දවසක අපි දාලා යනවා. දැන් කොරෝනා හැදිච්ච මිනිස්සු කොච්චි කීයක් මරුණා, ලක්ෂ ගණන් මරුණා. එතකොට මේ මිනිස්සු සාමාන්‍ය බොහොම මේ වීදි දරුවන්ට හැරුණා නෙමෙයි. යම් යමක්කමක් තියෙන උසස් තලයේ ඉන්න ධන සම්පත්තියෙන් තියෙන එයා තමයි බහුතරය. ඒකට එයා දන්නේ නැති ආකාරයකට එයා කිසිම සල්ලියක් තමන්ගේ ජීවිතේට වැදගත් උනේ නැහැ. දැන් කොරියාවේ ළමයි 16 දිනක් මේකට නැති වෙලා දින අද ඊයේ නැතිච්ච කෙනත් එක්ක කිම්පෝ ඊයේ පෙරේදා. එතකොට ඒ දරු 16 නාම මේ කොරියාවට ඇවිල්ලා තියෙන ඔයකට වගේම දුකක් විඳලා ණය වෙලා මහන්සිලා කැප වෙලා ඇවිල්ලා තියෙනවා. විවිධ හේතු වෙන්න පුළුවන්. ඒ ඇති මානසික හේතු වෙන්න පුළුවන්. ඊළඟට විවිධ රැකියා කරලා වෙන්න පුළුවන්. කොහොම හරි මේ තව ඉදිරියේදී තව එක්කෙනා දෙන්න අතර අපි කවුරු නොහිටි කියලා කියන්න බෑ. අපිම ළඟ හිටපුවා කොච්චර මේ අර කිම්පෝ නැති වෙනවා කියලා තේජෝ නැති වෙනවා පියොන්තෙක් නැති වෙනවා කියලා අපි අහලා තියෙනවා. ඒ නිසා මේවා මේ මඩුවේ මිදගෙන බනහපු අය ජීවිතය ඇති කරගෙන තියෙනවා.
ඒ නිසා මේක අපි තේරුම් ගන්නට ඕන. මේ යථාර්ථය තේරුම් අරගෙන ජීවිතය ගැන සතුටු වෙන්න. මම කොයිතරම් දේවල් මම ලබාගෙන දේවල් සතුටු වෙන්නට ඕන. අපි නැති දේවල් ගැන හිතනට වඩා ධර්මවංශයේ පැහැදිලි කරන මම මේ බුදුහාරු කාරණා දෙකක් දේශනා කරන මිනිසුන් ලබා මේ සත්‍යව ලබා ගන්න බැරි දුර්ලභම ක්‍රියා. එකක් තමයි මනුස්ස ජීවිතය. අපිට මනියෙක් වශයෙන් ජීවත් වෙන එක මනුස්සයෙක් වශයෙන් ජීවත් වෙනවා කියන එක බලන්න සත්ව අනිත් සබල්ලු කූසෝ විවිධ සත්ව කොටස් දිහා බලනකොට පැහැදිලි වෙයි කොයිතරම් අමාරුද කියන්නේ. මිනිසාත්මය ලබා ගන්න. බුදුහාමුදුරුවෝ කියන්නේ පැහැදිලි කරන්නේ වියලහක් පාවෙලා යනකොට මේ මොහොතේ කන ගැස්පෑම එකයි කන ගැස්පෑම එකයි දිනනකොට ඒ විය සිතුරෙන් ආස බලනවා සමානයි. කොයිතරම් අමාරු අපහසු කාර්යයක්ද කියන්නේ පැහැදිලි වෙනවා. මනුස්ස ජීවිතයක් මේ උපත් ලබනවා. ඒතොර එවැනි මනුස්ස ජීවිත ලබාගෙන මිනිසුන් මරලා විවිධ පස්පව් කරගෙන හොරකම් කරමින් කුඩු මේවා බිස්නස් කරමින් විවිධ දේවල් කරමින් ජීවිතය හානි කරමින් මේ වගේ ජීවිත ගත මිනිස්සු ඉන්නවා. ඒ අතරතුර මම ඒවා නොකර ඔකට මේ කොරියාට ඇවිල්ලා තියෙන්නේ ධාර්මිකව හම්බ කරන්න. දැන් ලංකාවේ මීඩියේ සල්ලි හම්බ කරන්න කොහොමද? කුඩු බිස්නස් කරලානේ. ගංජා බිස්නස් කරලා. ඒ වෙනවට නම් කෝටි ගණන් පාතාල දෙක දුන්නා කියව ගැටියද? හොඳ ඇඟපල තියෙනවා හැමෝටම. ඈ ඔය ලංකාවේ අවුලා අරගෙන යන මිනිස්සු බලන්න. පොඩිම අවුරුදු 25 27 අය හරියට මේ නම ඇහෙනකොට හිතෙනවා මේ අවුරුදු 50කට මිනිහෙක් කියලා නේද? නම කියනකොට. මේ අවුරුදු 23යි 24යි 25යි. මොකද අධාර්මිකව සල්ලි හම්බ කරනවා. නමුත් ඔයගොල්ලෝ මේ කොරියාවට ඇවිල්ලා පිටරට වලට ගිහිල්ලා මේ හම්බ කරන ධාර්මිකව දාඩිය මාංශ වගුරුලා තමන්ගේ නිදිය ගන්න පැය 8ක් 10ක් නිදිය ගන්නවා. ඒකෙන් තව පැය කිහිපයක් අඩු කරගෙන තමන්ගේ යෞවනයේ විඳින්න ඕන මේ දේවල් අතහැරලා මේ කැපකිරීමේ මේ දේවල් කරන්නේ මේ ධාර්මිකව. ඒකවල ඔකට සතුටු වෙන්න පුළුවන්. මම මේ හල්ලි හම්බ කරන ධාර්මික ලංකාවේ රජ දේවයෙකුට ධාර්මිකව හම්බ කරන්නේ නැහැ. පහට කිව්වොත් එහෙම තුනේට ගිහිල්ලා. ඒතර ධාර්මික සල්ලි. ධාර්මික. දෙය ජීවිතේම හම්බ කරන දේවල් තමයි අපිත් රාජ්‍ය සේවකෙක් නම් අපිත් ඒ වගේ කුලෙක හිටියන අපිත් එහෙමයි කරන්නේ. ඒ නිසා මේක තමයි ස්වභාවය. බුදුහා මේ පහට යන්න දිනේ තුනට ගියා කියලා මේ chance එකක් හම්බෙන්නේ නැහැ. පව මොනාකාරය කළා එයා ඉහළ හයි එකක් දාගෙන කරත් ඒ පවමයි. ඒ මිනිස්සු මේක දන්නේ නැහැ. මේවා නිකන් සැහැල්ලුවට සරලව තේරුම් ගන්න. මම ධාර්මික ජීවිතයක් ගෙනියනවා. මම මේකලා පන්සලට එනවා සුදු ඇඳගෙන මොක කරගෙන පොයේට පන්සල ගිහිල්ලා එහෙම කරනවා. නමුත් අර පව ගොඩාක් ඒ නිසා බුදුහාම පැහැදිලි කරන්නේ මේ වර්තමානයේ තමන් කරන ජීවිතයේ මේ මොහොතක් පාසා සතුටෙන් ගත කරන උත්සාහ කරනවා. ඒක තමයි බුදුන් වහන්සේ පැහැදිලි කරන්නේ. මොකද අපි මේ හැම දෙයක්ම දාලා යන දවසක්. ඒ නිසා මේ දාලා යන දවස තමයි අද අපි පුහුණු වෙන්නේ. හිතන්නකෝ මේ එකපාරට මේ දියේ ගිලිනු ඇයට දැනෙනවා සමහරට දියේ ගිලිනු අද්දකින් තියන අය. ඒ තප්පර ගන්න කොයිතරම් දේවල් මතක් වෙනවද? පොඩි කාලේ සාමාන්‍ය මතක් වෙන දේවල් ආවම අම්මා මතක්කේ තාත්තා මතක්කේ ඕවා තමයි. දැන් තරුණ වෙනකොට මේ කහදරද නැත්තම් තනියෙන් ඉන්නවනම් ධනස්ථාන දේවල් වගේ මතක් වෙනවා. තාරලා දරුවෝ ඉඳලා ආරම්භ කරලා ඕම විචාර ඒක අවසානයේ මැරෙනකොට කොයිතරම් දේවල් දාලා යන්න වෙනවද? බැඳීම් හැමදේම. එතකොට හිත සතුට ඇති කරගන්න බෑ. අනේ මම ශක්තියෙන් මේ දාලා යන මේ ඔක්කොම යක පොත් තරවා මෙවනේ කෝටි ගන්න. හරියට උදාහරණයක් ගත්තොත් වීසා නැති කෙනෙක්ව එකපාරට ඉමිග්‍රේෂන් එකෙන් එල්ලුවොත් එහෙම එයා දඟලන දැඟලිලි. එයාගේ මානස අපි දැකලා තියෙනවා අපි හම්බෙලා තියෙනවා කතා කරලා තියෙනවා. මොකද එයා ප්ලෑන් කර වෙලාවද නෙමෙයි නොසිතු වෙලාව. යන්නේ ලංකාවට වෙනද කොහෙවත් නේ. එහෙම ඇද්දි වෙලාවෙත් එයාගේ ලෝකේ කඩාය වැටෙනවා. ඉතින් ජීවිතයෙන් සමුගන්නකොට අපිට කොයිතරම් කඩාය වැටීමක් ඒ වෙලාවක අනේ තින්කම සිහිපත් කරන්න තින්කමක් තිබුණා. ඒ මිනිස්සයා කොයිතරම් සන්තෝෂයෙන් වෙන්න පුළුවන්. අවසානයේ එනිසා මේ හැම දෙයක්ම අපි කතා කරන්නට ඕනේ සිහිය මේ ඔළුව තියෙන වෙලාව. ලෙඩ දුක් වෙලා ඇඳේ වැටලා ඉන්නකොට ඒවා කතා කරලා වැඩක් නැහැ.
කට්ටිය මේ අසල ළමයි ඔළුව අවුල් වෙලා ඉන්න ළමයි ඉන්නවා. ඒ වෙලාවට කොච්චර දේවල් කිව්වද කරන්නේ මේ මුතු ලෙඩ වෙලා ඉන්නේ. මනස නිරෝගී වෙන වෙලාවක තමයි අපි මේවා කතා කරලා මේවා දැනගන්නට ඕන. මොකද බුදුරන් වහන්සේගේ ධර්මයේ ප්‍රධාන කාරණා තුනක් ඔය ගැටියට පුහුණු වෙනවා. එකක් තමයි මේ අත්හැරීම කියන එක. අනිත් එක තමයි සතුටෙන් ජීවත් වෙන්නට වර්තමානයේ සතුටෙන් ජීවත් වෙන්නට ඕනේ කියන පින පිළිබඳව සිහිපත් කරගෙන ඒ ගැන සිහිපත් කර අනිත් එක තමයි අපි හැමදේනාම එකට එකක් දැදිච්ච ප්‍රතිත්‍ය සමුප්පාද ක්‍රියාවලිය යුක්තයි කියන්නේ. ඒ නිසා ඔය ගැටේ කම්පැනි කවුරු හරි අපි කියන පිස්සු කෙල්ල චරිතයක් හිටියොත් ඒක හැමෝටම බලපාන නේද? කම්පැනි කවුරු හරි නෝමල් නැති කෙනෙක් හිටියොත් ඒ මිනිස්සයා නිසා හැමෝටම ඉසරදයක් වෙනවා. ඒ වගේම තමයි ඒ කම්පැනි හොඳ කෙනෙක් හිටියොත් ඒ හැමදෙනාටම ඒ හාමකට එවැනි සිදු වෙන නිසා ඔය අය දානය පින්කම් සිදු කරන්න හැකියාව ලැබෙන්නේ හොඳ අය එකතු වෙච්ච නිසා. මේ නිසාන්ත මහත්මයා ප්‍රමුඛ මේ යාළුවෝ ඒ මැදිහත් වෙලා එකතු වෙලා ඒ හැමදෙනාටම අවස්ථාව ලැබෙනවා මේ පින්කම් පින්දහම් සිදු කරන්න. ඒ වගේම පින තියන අය FPගේ පන්සලේ ඒ විස්තරයක් දැක්කම ෂෙයා කරලා කමෙන්ට් දාලා ඒව හැමෝටම තව කෙනෙකුට පෙන්නනවා. මේ වගේ දේවල් කොච්චර කරනවා. ඒ තුල පින ලබා ගන්නට වෙන දේවල් ඕනේ නැහැ. දැන් ඔයගොල්ලෝ පේනවානේ පන්සලට ඇතුළට එනකොට ඔයගොල්ලෝගේ හිත තුල තිබිච්ච ගොඩාක් දේ කොච්චර දේවල් වෙනස් වෙනවද කියන්නේ. මෙතින් ඇතුළ වෙනකොට ඔයගොල්ලෝ කම්පැනි තුල ඒ මානසික ආතතියෙන් මානසික උරාක් ගැටළු ප්‍රශ්නත් එක්ක ඉන්න අවස්ථාවක මේ ඇවිල්ලා නිදහසේ මේක මේ පන්සලට එන හැමෝම අත්විඳිනවා. එතකොට මේ පන්සල හදන්න වේද වෙච්ච මහන්සි වෙච්ච කැපෙච්ච හැමෝටම පින කියන එක ලැබෙනවා. ඒ කැපෙච්ච හැම දිනාටම අනේ මේ මිනිස්සු සතුටු වෙනවා. ඒ වගේ මේ මිනිස්සු සිත සූපත් කරගන්නවා. ඉතින් ඒ නිසා අද ලංකාවට යන්න බැරුව කී දෙනෙක් ඉන්නවා. තමන්ගේ අම්මා තාත්තා නැතිලා පින්කම් කරගන්න කියන්නේ. ඉතින් ඒ අය හැමෝම කතා කරලා පින්දාම් කරගන්නකොට අපේ කවුරුත් හිතුවේ නැහැ මේ වගේ කාලයක් අපිට එයි කියලා නේ. ෆ්ලයිට් එකක් නැති යුගයක් අටකින් අටකට ෆ්ලයිට් එකක් යන්න බැරි කාලයක් එයි කියලා. අපි හිතුවේ රොකට් වගේ දේවල් එයි කියලා නික්මෙන්නේ. පැය 10න් යන එක පැය 5න් වගේ යන්න පුළුවන් එකක් එයි කියලා. එහෙම තමයි හිතුවේ මේක. නමුත් මේක තමයි යථාර්ථය. අපි නොසිතූ දේවල් ලෝකයේ තුල සිදු වෙනවා. මේ අවස්ථාව තේරුම් ගන්නට අපිට යහපත් හොඳ මනසක් අවශ්‍ය වෙනවා. ඉතින් ඒ නිසා හොඳ මනසක් තියෙන හැමෝම මේවා ගැන හිතලා හිතේ ධෛර්යය ඇති කරගන්න. ඔය හැමදෙනාම හිතේ සන්තෝෂය ඇති කරගන්න. හොඳ පිනක් සිදු කරගත්තා. මෙලොව සතුටු වෙන පින්, පරලොව සතුටු වෙන පින්. මම මොන ජීවිතයක් කොහොම ගත කළත් මගේ ජීවිතය සන්තෝෂයෙන් ගත කරන්න පුළුවන් කියලා හිතේ විශ්වාසය ඇති කරගන්න. ඔයගොල්ලෝ මේ පින්කම සමහරට මෙතනින් ආයේ තව මාස කිහිපයක් ලංකාවට යනවා වෙන්න පුළුවන්. ගිහිල්ලත් මතක් කරන්න පුළුවන්. අවුරුදු ගණනාවක් ගිහිල්ලා ආයෙකට යම් දවසක් හමු වෙන්න පුළුවන්. ඒ අවස්ථාවේ මේ පින්කම මතක් කරන්න පුළුවන්. ඒ නිසා මේ ඒවට කියන පින් උන්නන පින් වැඩෙන පින්කම්. අපි දන්නවා ලිඳක ජලය අපි අයින් කරන සම්පූර්ණ. අයින් කරන්න ලිඳේ ජලය උතුරනවා. ඒ වගේම තමයි මේ පින ගැන කියන්න තව කෙනෙක් සම්බන්ධ කරන්න මේ වගේ මේ සම්පත්ති මේ වගේ ඥානසංශ වැඩි වෙනවා. හරියට ජලය වගේ, උල්පතක ජලය වගේ. ඒ නිසා මේ දේවල් තේරුම් අරගෙන හිතේ සතුට තව තවත් සංවර්ධනය කරගෙන යහපත් මනසකින් යුක්තව අපි හැමදෙනාම සත්‍ය ක්‍රියාවක් කරමු, ප්‍රාර්ථනාවක් කරමු. මේ ඉන්න හැමදෙනාටම නිදුක් නිරෝගී භාවයේ චිරජීවන උදා වේවා. පවුල් වල හැමදෙනාටම නිදුක් නිරෝගී භාවයේ චිරජීවන උදා වේවා. තුරුණන්ගේ ආශිර්වාද ආරක්ෂාවෙන් අපි රැස් කරගත්තා වූ සියලු කුසල සම්භාරයන් වල හේතුවෙන් බලයෙන් මේ කොරෝනා වෛරසයෙන් අපි හැමදෙනාම වැළකීලා නිදුක් නිරෝගී භාවයේ චිරජීවන සැලසේවා. ඒ වගේම මේ පවුල් වල හැමදෙනාටම කොරෝනා වෛරසයෙන් වැළකීලා ජීවත් වෙන ශක්ති ධෛර්යය ලැබේවා. අපි හැමදෙනාටම කායික මානසික සුවයෙන් නිදුක් නිරෝගී භාවයෙන් ගත කරන්නට ශක්තිය ධෛර්ය වාසනාව සැලසේවා කියලා කවුරු සාදු ප්‍රාර්ථනා කරන්න. ඒ වගේම මේ හිතා නිදුක් දැසන
දානේ රැගෙන ඇවිල්ලා ඒ අග්‍රභාග ලෝතර බුදුපියාණන් වහන්සේට පූජා කරලා සිසුභාග ආර්ය මහා සංඝරත්නයට පූජා කරලා අෂ්ටමහා පරිස්කාරයක් පූජා කරලා වතාව සිදු කරලා සිත කය වචන ගැන තුන්දර සංවර බවට සාන්ත බවටපත් කරගෙන කරගන්නවද සියලුම කුසල සම්භාරයන් හේතුන් බලයෙන් මේ හැම දිනාටම බලාපොරොත්තු වෙන විශේෂයෙන් මේ ඇඳිතනා සීලම ඥාතීන්ට මව් දෙමාපියන් ආදී වර්ග පරම්පරාගත ඥාතීන් සමූහයක් එක්තන් ඒ සියලුම ඥාතීන් මේ පින් අනුමෝදන් වේවා ඕන් හැමදෙනාම මේ පින් ගැන උතුම් වූ අජරාමරණින් සැනසෙන්නට මේ පින් හේතු වාසනා කරගනිත්වා කියන ප්‍රාර්ථනාවෙන් යුක්තව පෙම්බාජනය අපින් අල්ලගෙන වක්කරන්න ඉදම් මේ ඥාතීනම් හෝතු සුඛිතා හුන්තු ඥාතිය කිය. එන්න කීප දෙනෙක් ඇවිල්ලා ගාථා කියන්නේ ඉදම් මේ ඥාතිනම් හෝතු සුඛිතා හුන්තු යතාවාරි මහා පූරා පරිපූර්ෙන්ති සාගරං ඒව මේව ඊතෝ දින්නම් පේතා උපකප්පති උන්නමේ උදකං වට්ටං යතානින්නම් පවත්තති ඒව මේව ඊතෝ දින්නම් පේතානං උපකප්පතෝ දයි අම්තියන් හොඳයි ඉසදිගුණම් වාදිනේ තනින් පිළි පිළිගක් වගේ මේ ඥාතීන් මේ පින් අරගෙන පින් ගන්න අවස්ථාවක් තියෙනවා පින් බලාපොරොත්තු වෙලා පින් ලබා ගැනීම කියලා ප්‍රාර්ථනා උත්සාහ කරනවා. ඉතින් ඒ වගේම අපවසාසන ලෝකයට ආරක්ෂා කරන අල්පේ සාක්ෂි මහේ සාක්ෂි සියලුම දෙවි දෙවතාවුන් වහන්සේලාට මේ පින් අනුමෝදන් කරන මේ පින් අනුමෝදන් වීමෙන් ඒ දෙවියෝ මේ පින් අනුමෝදන් වේවා. මේ අනුමෝදන් වෙලා මේ හැමදෙනා නිදුක් නිරෝගී භාවයේ චිරජීවන සලසා ගන්නට දෙවියන්ගේ ආශිර්වාද ආරක්ෂා සැලසේවා. කින්න කියන ඇකිරක්ෂාවන් සාර ප්‍රකාරයෙන් සාර්ථක කරගන්නට ඒ දෙවියන්ගේ ආශිර්වාදයේම සැලසේවා ක්‍රිස්තියානි අපි දෙවියන්ට සත්‍යයන් භූතයන්ට පින් අනුමෝදන් කරමු. ඉත්තාවතාච අම්මේහි සම්පදං පුඤ්ඤ සම්පදං සබ්බේ දේවානුමෝදන්තු සබ්බ සම්පatti සබ්බේ භූතානුමෝදන්තු සබ්බ සම්පatti සබ්බේ සත්තානුමෝදන්තු සබ්බ සම්පatti සිද්ධියා. ඒ වගේම අවසාන වශයෙන් කල්පනා කරගන්න අපි රැස් කරගත්තා සීලම පින්කම් යුතුයකම් වල හොඳකම් වල හේතුයෙන් බලයෙන් හැමදෙනාටම නිදුක් නිරෝගී භාව චිරජීවන උදා වේවා. කායික මානසික සුවය ලැබේවා. කරන ජන රැකිරක්ෂාව සර ප්‍රකරණ සාර්ථක වේවා. පෙමිලා තිබෙන ග්‍රහ අපල දෝස අපල උපදිනන් වෙත්නම් ඒව හැම දෙයක්ම හිරු දුටු ගන දුරක්සේ විකද විද්වංශනය කෙරේවා. නිලොම් කොලයකින් පහවෙන්නා වූ දිනදක්සේ දූර බීත වේවා. සසාන්තිදා වේවා. කායික මානසික සුවය ලැබේවා. මෙලොව වශයෙන් අපි හැමදෙනාම බලාපොරොත්තු වන්නා වූ ඒ සියලුම යහපත් ප්‍රාර්ථනාවන් ඉෂ්ට සිද්ධ කරගන්න සතුටුදහර ලැබේවා. විශේෂයෙන් මේ කොරියා ශ්‍රී ලංකා මහා විහාරයේට මාසිකව දන් දෙන්නා වූ මාසිකව ඒ මානවකින් පුණ්‍යාදාර කරන්නා වූ සිල් දෙනාමත් ඒ වගේම විවිධ ව්‍යාපෘති යටතේ උදව් උපකාර කරන හැම දෙනාමත් ධනෙන් ශ්‍රමයෙන් විවිධාකාරයෙන් සහයෝග දක්වන හැම දෙනාම මේ පින් අනුමෝදන් වේවා. ඒ වගේම ඔබ අප හැම දෙනාමත් ඒ සිල් දෙනාමත් අවසාන වශයෙන් බලාපොරොත්තු වන්නා වූ ජාත්‍ය ජරාවක් ව්‍යාධියක් මරණයක් නැත්තා වූ සදාකාලික සැපැත්තා වූ උතුම් වූ අජරාමරණින් සැනසෙන්නට මේ සියලු පින්කම් හේතු වේවා. වාසනාව වේවා. පාරමිතා වේවා කියලා ප්‍රාර්ථනා කරමු. වන්දනා කරගන්න. ආයුරාෝග්‍ය සම්පatti සග්ග සම්පatti මේවච අතෝ නිබ්බාන සම්පatti හිමිනාතේ සමිච්ඡතු. තුනාට පනඳුන තිරත්නත්‍රේ ආශිර්වාද ආරක්ෂාව සැලසේවා ලැබේවා කියලා ප්‍රාර්ථනා කරමු.